මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා මාතර මුලපියන මාරමණ්ඩියේ පදිංචි ආර්.එල්. ජයන්ති මහත්මිය ඇතුළු පවුලේ සමත් දෙයන්දර අතපත්තු කන්ද පදිංචි ආර්.එල්. කුලතුංග මහතා සහ ආර්.එල්. කරුණාවතී මෙනවිය ඇතුළු පවුලේ සමත් ඇඹිලිපිටිය සෙවණගල පදිංචි ආර්.එල්. සන්ධ්‍යා මහත්මිය ඇතුළු පවුලේ සමත් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් අතපත්තු කන්දේ පදිංචිව සිට 2014 වර්ෂයේ දෙසැම්බර් මාස 17 වන දින අභාවයට පත්ව අවුරුදු 7ක් සපිරෙන රණසිං ලියනගේ බ්‍රම්පි පියාණන්ට 2019 වර්ෂයේ ජනවාරි මාස 27 වන දින අභාවයට පත්ව අවුරුදු 3ක් සපිරෙන විජේතුංග මෑණියන්ට මෙම උතුම් ධර්මදානයෙන් රැස්වන මහා කුසල සම්භාරයන් තම තමන් කරගන්නා ලද කුසලයක් මෙන් අනුමෝදන්ව භවගාමී සසර කෙටි වී ඊ타ම ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය ලැබේවා. එසේම මාරමණ්ඩිය ලිපිනේ පදිංචිව සිට අවුරුදු 8කට පෙර අභාවයට පත් ලෝරා විරසිංහ මෑණියන්ට අවුරුදු 5කට පෙර අභාවයට පත් ජී.ජී. පියසේන පියාණන්ට තෙමසකට පෙර අභාවයට පත් ජී.ජී. තිලකසිරි සොහොයුරාට තිස්ස මාගම පදිංචිව සිට අවුරුදු 2කට පෙර අභාවයට පත් සාමවිනිසුරු ඩී.ඩී. ඒකනායක පියාණන්ට ඇඹිලිපිටිය සෙවණගල පදිංචිව සිට අවුරුදු 6කට පෙර අභාවයට පත් හදිසි මරණ පරීක්ෂක එල්.එච්.එම්. පියදාස පියාණන්ට අවුරුදු 14කට පෙර අභාවයට පත් කේ.එල්. පේමාවතී මෑණියන්ට අවුරුදු 25කට පෙර අභාවයට පත් එල්.එච්.එම්. රංජිත් සොහොයුරාට ඇතුළු නමින් මිය පරලොව ගිය වර්ග පරම්පරාගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිවනින් සැනසීමට මෙම උතුම් ධර්මදානයෙන් ජනිත වන්නා වූ කුසල බලය උපනිශ්‍රය වේවා. එසේම සුජීවත්ව සිටින සොයුරු සොයුරියන් දුවා දරුවන් මුණුබුරු මිනිබිරියන්ට උතුම් ධර්මදානමය කුසලයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට මංපෙත් උදා වේවා. ධර්ම ශ්‍රවණය කරන්නා වූ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම නිවනින්ම සැනසෙත්වා. ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් චතුරාර්ය සත්‍ය අවබෝධයට ලෝක සත්වයාට මඟ පෙන්වන වන්දනීය පූජනීය මහා සංඝරත්නයටත් ධර්ම දානමය පුණ්‍ය ශක්තියේ බලයෙන් නිවනින්ම සැනසෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වෙත්වා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං සෙන්තිත්‍යාපාතිකිත්තාව පුරාණානි අනුත්ථ තංති. ධර්මානුශාසනාවට සම්බන්ධ සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොත ධර්මශ්‍රවණය සඳහා ඉඩකඩ වෙන් කරගෙන සිටින්නා වූ ලංකාවාසී ලෝකවාසී සදහැබර පින්නතුනි, අනුග්‍රහක බවතුන් සොකී පුණ්‍යානුමෝදනාව තුළ නිවන් මගට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමති පරිදි ධර්ම දේශනයක් කියන අවසරය ලබා දීලා තිබෙනවා. එහෙම වුණාම අපි කියවා බැලූ සූත්‍ර දේශනා, අපි රස විඳපු ගාථා, ඒ වගේම සමාජයට යමක් කියන්න තිබෙන දේවල් ඒ සඳහා යොදා ගන්නට පුළුවන්නේ. මේ දම් දෙසුම් අතර එකකට නැත්නම් දෙකකට අපි ඉඩකඩ සපයාගෙන තිබෙනවා, නැත්නම් ඉඩකඩ වෙන් කරගෙන තිබෙනවා. ධම්මපදයට එබී බලන්න. ධම්මපදයේ එක් එක් වග්යන් මෙන් එක එක ගාථාවන් තෝරාගෙනමින් තමයි අපි යන්නේ. නැත්නම් 424ම කියන්න බොහොම කල් යන නිසා යලිත් ඉඩකඩක් ලැබුණොත් යලිත් දෙවෙනි වතාවට ගාථාවක් තෝරා ගනිමින් වග්ගෙන් වග්ගට යනවා. තථාගත බුදු පියාණන් වහන්සේගේ මං සලකුණු
ඒ වගේම තථාගත බුදු පියාණන් වහන්සේගේ අනතුරු හැඟවීම. නැත්නම් තථාගත බුදු පියාණන් වහන්සේගේ උපහාසය කියන වචනේ කියන්න බෑ. නමුත් සමාජයට එල්ල කර පවතිනා වූ තියුණු වදන් උපහාසයට පත් කරන ස්වභාවයක් උන්වහන්සේ ළඟ තියෙන්න බෑ. නමුත් මිනිස් ක්‍රියාකාරකම් සිනහවට ලක් කළ නැත්නම් ඒවට අවලාද නැගූ අවස්ථා නැතුව නොවේ. අවලාද කියන්නේ ද්වේෂ සහගත හැඟීමෙන් කියන එක නෙවෙයි. මෝඩකම් පෙන්වා දුන්න අවස්ථාව. මෙන්න මෙවදු දෙයක් උදව් කරගෙන තමයි අද ධර්ම දේශනාව සැකසෙන්නේ සැරසෙන්නේ. මේ සම්බන්ධයනුත් ගාථා යුග්මයක් නැත්නම් යුගලයක් තමයි යකට දකින්න ලැබෙන්නේ. අපි එකක් තෝරගන්නවා. ඒකේ තියෙන දේවල් ආස්වෙන් පැහැදිලි කරන්න. මේ බුදුවදන් සවන් නොදුන් ඒ වගේ ඒ මග නොගිය සාමාන්‍යයෙන් මේ පොතේ තියෙන පුඟුලෝ කියලා නැත්නම් පුද්ගලයෙකුට ජීවිතාවසානයේදී ලතැවෙන්න සිදුවෙන ආකාරය පිළිබඳව කරන ලද හරි සුන්දරාත්මක විග්‍රහයක්. අපි ඒක කෙටියෙන් කතා කරලා ඊට පස්සේ ගැඹුරට යමු. යොබ්බනේ දනං අලද්දා යෞවනයේදී ධනය නොලැබ කියන එක සමහර විට මේ සමාජයේ ගිහි සමාජයට ධනවත් වීම කියන අර්ථයට ගලපලා තිබෙනවා. එහෙම බැලුවත් ඒක හරි එක පැත්තකට ජීවත් වීම කියන අර්ථයේදී. නමුත් ධනපදයට ත්‍රිපිටකයේ තිබෙනවා අරිය ධන කියන වචනයක් අරගෙන එවිට සද්දා ධනං සීල ධනං හිරියොත්ප්පයන් ධනං සොත ධනං ච තාගෝච පඤ්ඤාමේ සත්තමං ධනං කියලා යස්සේතේ ධනාත්ති යම්කිසි පුද්ගලයෙකුට මෙන්න මේ ධනය තිබෙනවාද ඉස්තිවා පුරිසස්සවා ස්ත්‍රීකට හෝ පුරුෂයෙකුට අදලිද්දෝති තං ආහු අමෝගන්තස්ස ජීවිතං කියලායි තිබෙන්නේ. ඔහු දිලිඳු වෙන්නේ නැහැ. ඔහු ජීවිතේ මුලා වෙන්නෙත් නැහැ. ඒ නිසා මේ යොබ්බනේ ධනං කියන කාරණේ සල්ලි හොයන එක කියන අර්ථයෙන් ලෞකිකයට ගත්තට කමන්නේ දසවස්තක සම්මා දිට්ඨියට. නමුත් මෙතන නම් මේ කියන යෞවනේ දැන් යෞවනේ කියන වචනෙට තවත් අර්ථයක් තිබෙනවානේ. සමහර විට මේ ආසන්නයේම ගාතාවක තමයි මට මතක හැටියට තිබෙන්නේ මේ තින්නං අඤ්ඤතරං යාමං පටිජග්ගයේ පඬිතෝ කියලා. ඒ අඤ්ඤතරං යාමං කියන එකේ තේරුම එක්තරා ජීවිතයේ යාම තුනෙන් එකකදී කියන එක අරන් තිබෙනවා. යාම සාමාන්‍යයෙන් සිංහල ක්‍රමයට ගත්තාම සන්දෑ යාමේ මධ්‍යම යාමේ අලුයම කියලා මේකත් තුන්යම් රෑ කියලා කතා කරන්නේ. ඒ වගේ ජීවිතයේ බුදුන් වහන්සේ බෙදන්නේ මෙන්න මේ වගේ යාම තුනකට. මෙන්න මෙහිදී මේ තුන්යම් කාලය තුලදී යමකට එකතු වෙන්න ඕන අදාළ ක්‍රියාමාර්ගය ගන්න ඕන කියන එක තමයි ඒකේ පෙන්වන්නේ. ළමා කාලයේ මහලු කාලයේ ඇරිහම නව යෞවනයේ භද්‍ර යෞවනයේ අග්‍ර යෞවනයේ මේ යෞවනත්වයේ ඉක්මා නොගිය යමක් කළ හැකි කාලය. එතකොට මේ යොබ්බනේ කියන්නේත් ඒක තමයි. එහෙමනම් ඒ වගේ මෙතන පෙන්නනවා අචරිත්වා බ්‍රහ්මචර්යං අචරිත්වා හැසිරෙන්නේ නැතුව බඹසර හැතරෙන්නේ නැතුව යෞවනයේදී මේ කියන ධනෙ රැස් නොකර හිටියොත් යමෙකුට ඊට පස්සේ කියන උදාහරණයක් තිබෙනවා සෙන්තිත් චාපාති කිත්තාව කියන වචනේ ගන්න ඕන. දුන්නකින් මිදී ඊතලයක් පිටත් වෙලා ගියොත් යම් තැනක වැටෙනවා. ඒ දුන්නෙන් ගත්ත ප්‍රවේගය තුල යා හැකි තාක් දුර යා හැක්කේ ගත්ත ප්‍රවේගය තුල පමණයි වැටුණෙන් පස්සේ ආයේ නැගිටලා යන්න ඊතලයට බෑ දිරා යන්න සිද්ධ වෙනවා. දුන්නෙන් මිදී ගින් ඊතලයේ යම් තැනක වැටුණාද එතෙන්ද වෙලා දිරා යන්න සිද්ධ වෙනවා. ඇරුණාම තව ඕනකන් තිබුණාට ඊතලයට කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද ඊතලයේ ගියේ දුන්නේ වේගය අරගෙන. මෙන්න මේ දුන්නෙන් මිදී යම් තැනක වැටුණා වූ ඊතලයේ එතන දිරා යන්න ආසේ
මේ අදාළ කර්තව්‍ය කරගන්න බැරි වුණාට ජීවිතය තුළ මේ පෙන්වන්නේ පුරාණානි අනුත්තුත්නං කියන එකෙන් පෙන්වන්නේ පෙර කාලේ පුළුවන් කාලේ කළ කී දේවල් ගැන කියා හිතා ලත වෙන්න ඇරුණාම ජීවිතාගට ලැබෙන දෙයක් නැහැ කියලා. ඊතලයේ දිරා යනවා වගේ වැඩක් ගන්න බැරුව අවදාළ කටයුතු කරන්න බැරුව කළ කී කෑ දේවල් පෙර කාලේ දැන් එහෙම එකක් නැතුව පශ්චාත්තාප වෙන්න වෙනවයි කියන එක මම මේක දකින්නේ අර ධනේපීම සම්බන්ධයෙන් නෙමෙයි පෘථග්ජන පුද්ගලයාගේ ඉරණම. ඔවුන් හැමදාම තාරුණ්‍යී තිබෙයි කියලා හැමදාම නිරෝගී බව තිබෙයි කියලා හැමදාම ධනෙ තිබෙයි කියලා කල්පනා කරනවා. දැනටත් මේ සමාජයේ සාමාන්‍යයෙන් 70-80 පණිනකොට ඇතිවෙන්නා වූ අසනීප තත්ත්වයක් පිළිබඳව සඳහන් වෙනවා ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරනවා ඇති මොනවා හරි මොලේ සෛල දුර්වල වීමෙන් කල්පනා ශක්තිය අඩපණ වී එහෙම නැත්නම් ඔය බුද්ධිමතුන් කියනාට දන්න කාරණා වැඩි වීම තුළ හැදිවෙන්නා වූ උම්මතු භාවයක් එහෙම නැත්නම් ලෝකේ අමතක වීමක්. දැන් එතනින් එහා පැත්තට වුන් ජීවත් වෙන්නේ ඒ මොහොතේ යථාර්ථවාදී ලෝකයේ තුල නෙවෙයි. පැරණි ලෝකයක් තුල ජීවත් වෙන්නේ. තමන් හදාගත්ත සිතුවිලි වලින් එන්නා වූ ලෝකයක් නෝ වර්තමාන ලෝකයට සම්බන්ධ නැහැ. එද මේක මේ නාගරික ප්‍රදේශය තුළ උගතුන්ට ඇති වී තිබෙන්නා වූ අසනීප තත්ත්වයක් වශයෙන් මට එහෙන උත්තරතුරු ලැබෙනවා. මෙහෙදිත් මම ඒ තොරතුරු සමහර අය තුළ දකිනවා. එතකොට දැන් එතනින් එහාට ජීවිතේ තීරණ ගන්න බෑ. නිකම් ඔහේ ජීවත් වෙලා මැරලා යන එක කරුණාම සිතට එන එක කෝකද කියලා පාලනයක් නැහැ. මේ නිසා මේ සිහිය මුල් කොටගෙන සිත හදාගත්තයින් පසුව චිත්තාභ්‍යන්තරේ එන්න දේවල් නැත්නම් ඉඳයින් පස්සේ කොහොම වුණත් බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේකෙන් පෙන්වන්නේ මේ සමාජයේ පෘථග්ජන භාවය තුල ජීවිතය ගතකොට අනතුරුව අදාළ කාලේ අදාළ කටයුත්ත කරගත්තේ නැති අයට සිදුවෙන පශ්චාත්තාපය පිළිබඳව. ඉතින් බ්‍රහ්මචර්යම් පදයටත් අර්ථයක් සැලසුවේ නැත්නම් හරියන්නේ නැහැ. මොකද අදරත් බ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමිනේ බොහෝ දෙනෙක් දන්නේ. නමුත් මේ බඹසර කියන පදය දැන් අර භික්ෂුන් වහන්සේලාට එන්න මගේ සසුනේ බඹසර හැසිරෙන්න කියලා ආරාධනා කරයි කියලා සසුන් බඹසර. ඒ පිළිබඳව ප්‍රශ්න කරපු තැන් තිබෙනවා බුදුන් වහන්සේගෙන්. ස්වාමීනි බඹසර කියලා කියනවා බ්‍රහ්මචර්යෝ බන්තේ උච්චති කිතාවතානුකාන්තේ බ්‍රහ්මචර්යෝ උච්චති. භික්ෂුව නැත්නම් ගෘහපතිය ආයුවාහක ඉන්න එකයි බඹසර කියලා කියන්නේ කියලා දීපු උත්තරයක් එහෙම ත්‍රිපිටකේ නැහැ. මොකද ಭಾರತ සමාජයේ Hindu සමාජයේ නැත්නම් එදා තිබුණ අන්‍යාගමික සමාජය තුළ මේ එබඳු අවිවාහක සිටීම බ්‍රහ්මචාරී කියන වචනයක් භාවිතා කරලා තිබුණා. ඒක එහෙම තිබෙන බවට සූත්‍රවලත් තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ බඹසර කියලා කියන්නේ අවිවාහක සිටීමකට නෙවෙයි. මේකේ උත්තරේ තිබෙනවා බඹසර කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යනවට ප්‍රතිඵල සෝවාන් ආදී මාර්ගඵල පිළින් නිවන් කියලා. අන්න ඒ බඹසර හැසරුණේ නැත්නම් පශ්චාත්තාපයට පත් වෙන්න සිදු වෙනවා කියලා නේද මේ තිබෙන්නේ. මොකද පුළුවන් කාලට බැරි දෙයක්වත් නැහැ. බැරි කාලට පුළුවන් දෙයක්වත් නැහැ. එහෙම එකක් නෙවෙයි කියවනට කියන්නේ. එනිසා මේ තුන් වයසෙන් එක් වයසකදී තමා හඳුනාගෙන තමා දුකටපත් කරන්නා වූ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ දුෂ්ට ගති ලක්ෂණ වනසා දමා නිදහසේ සංසුන්න ජීවත් වෙන්නට ජීවිතය දුන්නා වූ ජීවිතය තුළ මගක් දුන්නා වූ දහමක් තමයි බුදු සමය කියලා කියන්නේ. එනිසා අචරිත්තා බ්‍රහ්මචර්යං අලද්දා යොබ්බනේ දනං වෙනුවට චරිත්වා බ්‍රහ්මචර්යං ලද්දා සත්තමන් දනං කියලා ගන්න වෙනවා. බඹසර හැසිරීම තුළින් සප්තාරේ ධනෙ ලැබුවොත් එහෙනම් විදරා යන ඊතලයට සිදුවෙන ඉරණමටපත් වෙන්න වෙන්නේ නැහැ. ජීවිත අවසානයේ සුවසේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා. දැන් බුදුන් වහන්සේත් අදාරන්නේ සුසුකං වත ජීවාම කියලා. අවසුවසේ ජීවත් වෙමු කියලා. උන්වහන්සේත් අවුරුදු 60 70 80 වයෝවෘද්ධ වුණා. නමුත් දුකසේ ජීවත් වෙමු කියලා වදාලේ නැහැ. අර මොන ධනෙ උපතලාද? සල්ලි හොයලාද? නැහැ. එහෙනම් යන්නේ ඒකයි ආර්ය ධනෙ තියෙනවා දැන්. එතකොට ඒ පුද්ගලයා කොහෙ ගියත් දෙනිදුර නැහැ කියලානේ පෙන්වන්නේ.
යස්සේතේ ධනාත්ති සද්දා සීල හිරියොත්ප්පිය කියලා කතා කරන්නා වූ අධ්‍යාත්මික දිලිඳුනන ස්වභාවයක්. එහෙනම් අපට තේරෙන්න ඕනේ එහෙනම් ලබාගත් ජීවිතය තුළට ගලපලා බැලුවම තාරුණ්‍යයේදී තමයි කෙනෙකුට ධනය සපයා ගන්න ශක්තිය තිබෙන්නේ. ඒ නිසාම තමයි තාරුණ්‍යයේදී ධනය සපයාගෙන විශ්‍රාම වයසකදී විශ්‍රාමයට ජීවත් වෙන්න සමාජය සකස් කරලා තිබෙන්නේ. එහෙම නොවුනත් යම් දෙයක් ධනය උපයාගෙන ඒවා ඒ උපයෝගින් ජීවත් වෙන ක්‍රමයක් තමයි ජීවිතය සකස් කරලා තියෙන්නේ. මොකද කය දුර්වල වෙන විට. ඒක එතකොට ලෝකෝත්තර කාරණයක් නෙමෙයි ලෞකික කාරණයක්. එතකොට ඒ බඳු තත්වයකදී වුණත් අන්න අර මානසික ස්වභාවය පහළට වැටුණොත් එතකොට ධනයට හිමිකම් කියන්න හෝ ධනෙ භාවිතා කරන්න හෝ ඒවා පාලනය කරන්න පුළුවන් හැකියාවක් නැතුව යනවා. ඒ නිසා මේ යොවුන් වියේ බඹසර හැසිරීම සහ සප්තාරයේ ධනෙ ලැබීම කියන කාරණය වෙන්න ඕන දෙයක් වශයෙන් පෙන්වන්නේ. දැන් මා දකිනවා සිද්ධාර්ථ කුමාරයින් වහන්සේ නැත්නම් ඒ පරපුර ඒ සියලු දෙනා මේ මගට ප්‍රවිෂ්ඨ වෙනකොට නව යෞවනයේ සිටි අය. බහුතරයක් නව යෞවනයේ සිටි අය වශයෙන් තමයි පෙන්වන්නේ. මහලු අයත් පැවිදුණ අය වශයෙන් සඳහන් කරලා තිබෙනවා. බුද්ධ පබ්බජිත කියන වචනේ පාවිච්චි කරලා විවාහ වී දරුවන් සදා වඩා පැවිදි වෙලා හිතුවක්කාරී ජීවිත ගත කළයි කියලා. මොකද අර චිත්තාභ්‍යන්තරයෙන් වැඩුණා වූ ලෝභ දේශ මොහයන් පාලනය කරගන්න බැරි නම් ඔවුන්ට අර තීරණ ගන්නට බැරි. එහෙම නැත්නම් සංයමයකින් යුක්ත තීරණ ගන්න බැරි අර පැරණි ගති ලක්ෂණ හැමෝම පාවිච්චි කරපුවා ඉන්නවයි කියලා. ඒක මේ මනසට සිදුවෙන්නා වූ හානියක්. ළමා කාලයේ සිට මහලු කාලය දක්වා ජීවත් වුණොත් එන්න එන්න ඔහු තද පුද්ගලයෙක් බවට පත් වෙනවා. අසංවේදී පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ කාරණාවේදී අපි හොයාගන්න වෙනවා. එහෙනම් දැන් මේ යොවුන් වේ බඹසර හැසිරෙනවා කියන්නේ මොකක්ද කියන එක. ඒක තමයි මේකෙන් යෝජනා කරන්නේ. එතකොට පස්සේ පසුතැවිලි වෙන්නේ නැහැ. හොඳයි, පසුතැවිලි කියන්නේ මොකක්ද? පස්සේ සිදුවෙන දුක් වීම. ඒක කුමක් සඳහාද මිනිස්සුන්ට උරුම වන්නේ? දැන් මේකේ පෙන්නනවා පුළුවන් කාලේ කළ කීර දේවල් කියා ඉන්න ඇරුණාම සනසීමක් දැන් නැහැ කියලා. ඔය ජීවන සටන ජය ගැනීම සඳහාම කාලය කැපකොට ඒ කියන්නේ එදිනෙදා වේල හොයාගන්න ජීවිත කාලය කැප කළා වූ ඒ තුලින් ආධ්‍යාත්මික වර්ධනයක් නොලැබුවා වූ වයෝවෘද්ධ අය සොකී ජීවිතයේ වයෝවෘද්ධ භාවයටපත් වෙලා බාහිර ලෝකෙන් හම්බ වෙන මොනම කාරණයක් නිසාවක් සංසුන්කමක් සතුටක් නැතුව ගිනිගත් ගිනි කබලක් වගේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් දැවෙන ජීවිත ඔබටත් දැක ගන්නට ලැබිලා ඇති. ඒක තමයි මේ කියනවා ඇත්තේ මම දකින්නේ. අදාළ කරුණේදී බුදුරජාණන් වහන්සේගේ මේ සසුන තුල මාර්ගඵල පිළිවෙලින් නිවීම සඳහා බඹසර හැසිරෙන්න කියලා යෝජනා කරනවා වයසට යන කල්ලින් නැතුව. දැන් අපි ඉපදුන සහ ඇදුරු යන ශාසනය තුල මේ සඳහා වැඩි කාලයක් කැප කළේම වයසට ගිය වැඩිහිටියන්ම තමයි. අදටත් සම්ප්‍රදායික ධර්මශාලාව තුල ඉන්නේ කටේ කිරිසොඳ කෙනෙක් කිත්තන් ටිකක් සහ ඔය මේ යොබ්බනේ ඉක්ම ගිය යෞවන බව ඉක්මවා ගිය අය තමයි. දැන් අපි මේ මාධ්‍ය තුල කතා කරන්නේ ඒ අය සඳහා පමණක්ම නෙවෙයි. මාධ්‍ය තුල කතා කරන්නේ විශේෂයෙන් අර යෞවනයේ ඉන්න අය සඳහා. ඔවුන්ට පන්සලේ වාඩි වෙලා ඉන්න වෙලාවකුත් නැහැ, හැකියාවකුත් නැහැ. නමුත් ඔවුන්ට මාධ්‍ය ඔස්සේ අපි නිවසට එන විට අදාළ මොහොතක පෙරුම් අරගෙන මේ බුදු සමයෙන් පෙන්නන යෞවනයේ ධනෙ ලැබීම කියන කාරණාව තුළ ලබන්න ඕන ධන මොනවද? යෞවනයේ ලබන්න ඕන බඹසර මොකක්ද කියන කාරණාව තේරුම් ගන්න ඕන. බඹසර කිව්වේ හරියට මඟ කියලා පැහැදිලි කරනවානේ. එසේනම් අපිට පැහැදිලි වෙන්න ඕන කරුණක් තමයි අපි මේ යන ගමන් මගේ කිසියම් මග වෙනස් කිරීමක්, මග නිවැරදි කිරීමක් තථාගතයන් වහන්සේ ජීවිතය තුල කරනු ලබනවා. දැන් පෘථග්ජන කියන වචනට ඇති ජීවිතයේ මග වෙනවැරදි කිරීමක් නැතුව ඒ මගම යනවා. එතකොට උන්ට අර ජීවිතාවසානයේ ඊතලයට වෙච්ච ඉරණම තමයි හමු වෙන්නේ. මේ මගේ යාම තුල මොනවද චිත්තාභ්‍යන්තරය තුල ගොඩ ගැහෙන්නේ? අන්න එතන තමයි මේ කාරණේ හොයා ගන්න ඕන.
එවිට පුද්ගලයෙක් ජීවත් වෙන්න ගියාම ජීවිතයේ මුල සිට අග දක්වාම ක්‍රමයෙන් චිත්ත අභ්‍යන්තරය කෙලෙසුන්ගෙන් බර වෙනවා, කෙලෙසුන්ගෙන් ගහන වෙනවා. එවිට ඒ කෙලෙස් දුර්ගන්ධය ජීවිතෙන් හමන්න ගන්නවා. ඒක නාසයට දැනෙන එකක් නෙමෙයි. නමුත් ඒ ක්ලේශ සහගත ස්වභාවය කය වචනේ සියලු ක්‍රියාවල ඔහුට පෙනෙනවා. එසේනම් මම දකින්නේ මේ ජීවිතය තුළ පෘථග්ජන භාවය තුළ ජීවත් වීමේදී උගතෙක් වෙන්න, බුද්ධිමතෙක් වෙන්න, ධනවතෙක් වෙන්න ඒ වගේ කාරණා කරන්න පුළුවෙනි. ඒවා ආශ්‍රයෙන් ජීවිතයේ සුඛ සහගත කරගන්නත් පුළුවන් ලෞකික වශයෙන්. එනමුදු චිත්ත අභ්‍යන්තරය තුළ කුණුගොඩ ගැහෙන එක හේවත් ලෝභය බලවත් වෙන එක, ද්වේෂය බලවත් වෙන එක, මෝහය බලවත් වෙන එක දිනෙන් දින වැඩි වෙමින් ඒ නිසාම ඇතිවෙන්නා වූ පීඩනය බලවත් වෙන වරහම නිදහස් වෙන කෙනෙක් පෘථග්ජන සමාජය තුළ හොයාගන්න බෑ. එනිසා මා දකින්නේ මේ කාරණාව තුළ මෙන්න මේ ලෝභ දේශ මොහයන් බලවත් වෙන මගේ යාම වෙනුවට ශේ කරගන්නා මගේ යාම විය හැකි බඹසර හැසිරීම කියලා කියන්නේ. යොවුන් වේදී. ඒක යොවුන් වේ පහසුකමකුත් අපි දකිනවා. මන්දයත් යොවුන් වේට එළමෙන විට වැරදි පාරේ බොහෝ දුර ගොස් නැහැ. නමුත් මහලුවේට එළමෙන විට වැරදි පාරේ බොහෝ දුර ගොස් ඒ දේවල් හදාගන්න හැටියාවකුත් නැහැ, කාලයකුත් නැහැ. මෙන්න මේ නිසා අපි දකිනවා ජීවිතයේ වැරදි ඇසුරක් තුල ගමන් කරවීම තුළින් Tamanගේ මේ ආධ්‍යාත්මිකයේ සිදුවෙන පරිහානිය වළකාගෙන උණ පරිහානිය ඉවත් කරගනිමින් ජීවත් වෙන මගක් තමයි මේ පෙන්වලා තිබෙන්නේ කියන එක. ඒක අපේ දේශනාවල අපි පරිහාන ධම්ම වැනි සූත්‍රයක් පැහැදිලි කරද්දී පරිහාන ධම්මං වූ භික්ඛවේ දේසිස්සාමි කියන පදයට තථාගතයන් වහන්සේ සපයා තිබෙන අර්ථ හොයලා බැලුවාම කෙනෙකුගේ ජීවිතය තුළ මෙන්න මේ දුක්ගෙනත් දෙන්නා වූ ශක්තියින් තුන බලවත් වෙන එක පිරිහීම වශයෙන් පෙන්වලා තිබෙනවා. රාග වේ පුල්ලං, ද්වේෂ වේ පුල්ලං, මෝහ වේ පුල්ලං. එතකොට අපි සරල කරගත්තොත් ලෝභ දේශ මොහ බලවත් වෙන එක. අන්න මේ ජීවිතය ගත කරන්නේ කොතන හෝ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව මේ පෘථග්ජන භාවිතේ ලෝභ දේශ මොහ බලවත් වෙන පාරක නම් ඔවුන් එහෙනම් අචරිත්වා බ්‍රහ්මචරියන් තමයි. අලද්දා යොබ්බනේ දනං තමයි. ඔවුන්ට තමයි ජීවිත අවසානයේදී අල්ලපුවත් අත් නැති, පය ගහපුවත් අත් නැති ජීවිත ශරීරයට තියෙන ලබන ශක්තියෙන් ජීවත් වීමේ සටනමටම ජය ගන්න හැදුවරුනහම ආධ්‍යාත්මික සටන ජය ගන්න අවධානය යොමු කළේ නැහැ කියන එක තේරෙන්නේ. ඒ නිසා මේකේ සටන් දෙකක් තියෙනවා කියලා මම දකින්නේ. ජීවන සරණට මුහුණ දෙන්නත් ඕන අනිවාර්යෙන්ම. ජීවන සරණ ජය ගන්නත් ඕන. නමුත් ජීවන සරණ විතරක්ම ජීවිතය කියලා හිතුවත් අනිත් පැත්තෙන් අර බලවත් වෙන ලෝභ දේශ මොහ බලවත් වීම කියන කාරණාවේදී ජීවිත අවසානයේදී ඒවයින් නැති වෙන්නා වූ පශ්චාත්තාපයට කියනවා දුක කියලා. එතකොට තැවෙන්න සිදු වෙනවායි කියලා පෙන්වලා තිබෙනවා. මෙන්න මේක සමාජයට ගෙන ගොස් යෞවනයට පත්වීමත් සමග නැත්නම් පාසල් අධ්‍යාපනය හමාර වීමටත් පෙරම අනුගමනීය ප්‍රතිපදාවකට ආයුතු දෙයක් බුදු සමය තුළ පෙන්වන්නේ ජීවන දර්ශනය කියන එක කවන්න වෙලා තිබෙනවා මෙහෙවන අයට සමග දරු පරපුරට. මෙහෙවන අය තේරුම් ගත්තා නම් ඒක විශේෂ නිර්දේශ මගින් කවාවි. නමුත් මෙහෙවන අය තේරුම් ගත්තේ නැති නිසා විශේෂ නිර්දේශ මගින් ඒක කැවෙන්නෙත් නැහැ. ඒට විශේෂ නිර්දේශය අනිකුත් විෂයන්ට සමගාමීව බුදු සමයත් ලෞකික විෂයක් බවට පත්වීමයි. නමුත් බුදු සමය කියන්නේ ලෞකික විෂයක් නෙමෙයි, ලෝකෝත්තර විෂයක්. ලෝකෝත්තර විෂය ලෞකික වී හදාරන්න ගත්තාම ජනතාව කල්පනා කරනවා ඒව දැනගත්තාම අපි බුද්ධ ආගම දන්නවා මේකෙන් ඔක්කොම සිදු වෙයි කියලා. අන්න එහෙමයි ලෝකයා උපකල්පනය කරන්නේ. ඒ දැනීම තුළ මේ සියල්ල පාලනය වෙයි කියලා නැහැ. ඊට වඩා එහාට ගිය කරුණක්. මෙන්න මේ නිසා මේ යෞවනයට පත්වන විට අපි පිළිබඳව හදාරලා තේරුම් ගන්න ඕන මීට වඩා ගැඹුරින්. අපි දකින්නට වඩා ගැඹුරින්. ඒක මා දකින්නේ මෙහෙමයි. ඔබ මේ පිළිබඳව විමර්ශනය කරන්න. මා පසුගිය දේශනාවකත් මේ පිළිබඳව යම් කුසිංගයක් කළා. ඇයි පණමෙන් ලැබුව ඉවත් වෙන සහෝදරත්වය
තාරුණ්‍යයේදී මැදිවියේදී ඔවුනොවුන්ට කතා කරන්න නැති අමනාප අය බවට පත් වෙන්නේ. ඇයි සුන්දරතම යුගදිවියක් අපේක්ෂා කරමින් අතිනත ගන්නා වූ යොලවල් ටික කාලක් යනකොට ඔවුනොවුන්ට පේන්න බැරි අය බවට පත් වෙන්නේ. අන්න ඒ වගේ ගලපලා ඇති කරගන්නා වූ ගැළපීම් පසුව නොගැළපීම් බවට පත් වෙන්නේ ඇයි? ඔවුනොවුන්ට දොස් පවරා ගන්නා සහ අනිත් පුද්ගලයා වැරදිකාරයෙක් බවට පත් කරගන්න මේ පිටින් පෙනෙන මේ සිද්ධියේ ඇතුළ මොකද්ද? අන්න ඒක නොවෙන්න ජීවිතේ මුල ඉඳලම සකස් කරගන්න ඕන. මේක මා දකින්නේ කායිකව එකනසේ හිටියත් නීතියෙන් යුවලක් වශයෙන් බැඳුනත් මා දකින්නේ මේක හදවතින් ඈත්වීමක්. සිතින් නොවුන් ඈත්වෙන එක. මේ සිතින් දෙදෙනෙක් ඈත් කරන බලවේගය කුමක්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. නමුත් අපට තියෙන පුංචි අත්දැකීම් තුළ හෝ අපි දකිනවා ලෙන්ගතුකම කියන්නේ ඈත්වෙන එකක් නෙමෙයි. නමුත් රිදවන්න ගියොත්, පලිගන්න ගියොත්, වෛර කරන්න ගියොත්, ද්වේෂය අවුස්සන්න ගියොත් එතකොට සිදු වෙනවා එන්න ඈත්වෙන එක. කිලෝමීටර් දුරින් ඈත් වෙනවා නෙවෙයි, නමුත් හදවත් වලින් ඈත් වෙනවා. ඉතින් සමාජ සත්වයින් වශයෙන් එකට ජීවත් වන අයට ලෝකෙට පේන්න එකට ජීවත් වුණාට ඇතුළතින් ඔවුන් වෙනව නම් ජීවත් වෙන්නේ ඔවුන්ට ජීවිතේ ගලප ගන්න බැරි වෙලා නේද තිබෙන්නේ. ඒ නිසා බුදු සමය උදව් කරනු ලබන්නේ ලබාගත් ජීවිතේ ගලප ගන්න. ඔය නොගැලපීම් තුළ එකතු නොවී ඉන්න ඕ දික් අසාද වෙන්නට ඕවා කාටද කරන්න ඔය ලෝකේ කාටද කරන්න බැරි ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් ඊට වඩා අපහසුයි මව්පියන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, ආත්ම ගෞරවය වෙනුවෙන් සහ ආධ්‍යාත්මික සැනසීම වෙනුවෙන් සමීප ජීවත් වෙන එක. ඉතින් මම මේ සමාජයට කියන්නේ මේ සහෝදරත්වයේ සුන්දරත්වයේ රැකෙන්න නම්, යුගදිවින් එක්තැනුණු දෙදෙනාගේ මේ සුන්දරත්වයේ රැකෙන්න නම්, ඔවුනොන් ඈත් වෙන එක වලකින්න නම් බුදු සමය දැනගෙන ඉන්න ඕන. මේ බුදු සමයේ ගැඹුර නොදන්නාකම තුළම මේ හානිය සිදු වෙනවා කියලා තමයි මට නම් තක්සේරු කරන්න දුන්නොත් එහෙම මම තක්සේරු කරන්නේ. මෙන්න මේ ගති ලක්ෂණයයි මේ ඔබව ඈත් කළේ කියන එක. මන්දයත් ක්‍රමයෙන් මේ ලින්ගතමකින් සෙනහසකින් ජීවත් වෙන සොයුරයන් නැත්නම් යෝධිපතීන් ටික ආත්මාර්ථකාමී වෙනවා. ආත්මාර්ථකාමී වෙනවා කියන්නේ ඔහුගේ චිත්තාභ්‍යන්තරය විශේෂයෙන් ප්‍රධාන වශයෙන් ද්වේෂයෙන්, ලෝභයෙන් බලවත් වෙනවා. ඒ බලවත් වෙන්න තමන් සහ අනුන් කියන බෙදීම ඇති වෙනවා. තමන් සහ අනුන් කියන බාහිර බෙදීම වෙනුවට මේකේ තිබෙන්න ඕන මේකට ජීවත් වීමේදී අපි කියන හැඟීම. සහෝදරයෝ අපි, නෝනාසා මහත්මයා අපි, අසල්වාසී නිවසියන් අපි, අප වෙනුවට මම ඉස්සර වෙනවා නේද? අන්න ඒක ආත්මාර්ථකාමී ලක්ෂණයක්. මේ නිසා මේ පෙන්වන්න හදන්නේ හැකිතාක් ඉක්මනින් ලෝභයේ, දේශයේ, මෝහයේ වැඩෙන තැනට තිත තියා ෂේ කරන මාර්ගයේ හැතරෙන්න. ඒක තමයි බඹතර හැතරීම කියලා කියන්නේ. එවිට සද්දා, සීල, හිරොතප්පිය, සුතත්‍යාග කියනා වූ මේ අධ්‍යාත්මික ගති ලක්ෂණ ඇති එක තමයි ධනවත් වීම කියලා කියන්නේ. එහෙමයි ආර්ය සම්මාදිට්ඨියට ගලපලා මේ ගාථාව බැලුවොත් කරන්න තිබෙන්නේ. හොඳයි, ඒ මාර්ගයේ හැතරෙන්න අදාළ අවබෝධය ඔබට පාසලේ බුද්ධාගම් පොත තුල හෝ දහම් පාසලේ බුද්ධාගම් පොත තුල ලැබෙනවද? නැහැ. ඒ සඳහා වෙන් කරලා තිබෙන පාඩම් ඉතා අඩුයි.
ඊට වඩා උගන්වන්නේ බුද්ධ චරිතයයි ශාසන ඉතිහාසයයි බෞද්ධ සංස්කෘතියයි ආදී කොට ඇති පරණ කතන්දර ගොඩක්. ඒක මම කියන්නේ අනිකුත් විෂයන්ට සමගාමීව බුද්ධ ආගම වෙනස් කිරීම. නමුත් බුදුදහමට සමගාමීව අනිත් සමිෂයන් සකස් කළා නම් හරියනවා. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මේ සමාජයට මේ බුදු සමයෙන් දෙන්නා වූ පණිවිඩය ඉතා ඉක්මනින් දරුවන් අතරට ආයතු වෙනවා. මහල්ලන් අතරට නෙමෙයි. ඔවුන්ගේ ජීවිතයේ එතකොට අර පරිහානි මාර්ගයෙන් වළක්වාගෙන ජීවත් වෙන්න ඔවුන්ට මේක පිටුවහලක් වෙන නිසා. අන්න එතකොට අචරිත්වා බ්‍රහ්මචර්යයන් වෙනට ඔවුන් චරිත්වා බ්‍රහ්මචර්යයන් වෙනවා සහ අලද්දා වෙනුවට ලද්දා යොබ්බනේ දනං කියන තැනට මාරු කරන්න පුළුවන්කමක් තිබෙනවා. මේ බවසර හැතරෙනවායි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යාමට නම් ප්‍රතිඵල කියන්නේ මාර්ගඵල නම් එනම් කොතන ඉඳලාද මේක ආරම්භ වෙන්නේ? කර්ම රැස් කිරීමේ මාර්ගයේ, කෙලෙස් රැස් කිරීමේ මාර්ගයේ, ලෝභ දේශ මොහයන් රැස් කිරීමේ මාර්ගයේ ආරම්භ වෙනවද? නැහැ. අයපටිපදාවේ ආරම්භ වෙන්නේ නැහැ. මේක වැයපටිපදාවට එන්න වෙනවා. එහෙනම් ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් සමාජයට ලැබෙන්න වෙනවා. Tamanගේ චිත්ත අභ්‍යන්තරයේ බාහිර ලෝක නිසා කෙලසා ගැනීමේදී චිත්ත අභ්‍යන්තරයේහි Tamanට දුක් ගෙනත් දෙන්නා වූ දුක්ඛ මූලයන් දෙකක් තුනක් බලවත් වෙනවා කියන එක. ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය. මේවා බලවත් වුනහම මේවා නිසා ඔබේ හිතට ඇති කරන්නා වූ තර්ජනය පීඩනය බලවත්. තමන්ට දරාගත නොහැකි වෙන ආකාරයෙන් බලවත් වෙනවා. ඒ වගේම තමන්ට පාලනය කරගත නොහැකි ආකාරයෙන් බලවත් වෙනවා. අනතුරු මේ සමාජයේ ක්‍රියාත්මක වෙන්නේ ඔබ හෝ ඔබේ අතපය වෙනුවට. පිටට පේන්නේ එහෙම තමයි. පිටට පේන්නේ ඔබ හෝ ඔබේ අතපය ක්‍රියාත්මක වෙනවා තමයි. නමුත් ඔබ හෝ ඔබේ වචන හෝ අතපය මෙහෙවන්නා ලෝභය හෝ ද්වේෂය බවට පත් වුණොත් එතකොට බඹතර හැතරීමක් වෙන්නේ නැහැ. එතකොට යොවුන් වේ පමාද විහාරියෙක් බවට පත් වෙන්න සිදු වෙනවා. මෙන්න මේ බුදු සමයෙන් හඳුන්වා දුන්නා වූ ජීවන ප්‍රතිපදාව ජීවිතයට එකතු කරගන්න බැරිවීම මිනිසා ලබා ගත්තා වූ මහත් වූ ඛේදවාචකයක්. මිනිසාට උරුම වුණා වූ මහත් වූ ඛේදවාචකයක්. මේ බැවින්ම උන්ට ජීවිත අවසානයේදී බහුතරයකට දුකින් කනගාටුවෙන් පශ්චාත්තාපයෙන් ජීවිතය අතහරින්න සිදු වෙනවා. අර කියපු ඊතලයට උණ දේ වෙනවා. එබැවින් ඔබ ඉගෙන ගන්න මේ ජීවත් වෙනකොට ජීවිතයට කරදර හිරියට පීඩා ගෙනත් දෙන්නා වූ මූලයේ තිබෙන්නේ බාහිර ලෝකයේ නෙවෙයි නොවන බව, අටලෝ දහමට අදාළ සාධකවල නොවන බව, ඒක ඔබ ළඟ තිබෙනවා බව තේරුම් කරගන්න. ඒක භාවිතා කිරීම තුළින් බලවත් වෙනවා කියලා තේරුම් ගන්න. ඒ භාවිතා කරන පැත්ත පරිහාන ධම්ම කියන වචනේ තේරුම් කරගන්න. ඒ පරිහාන ධම්ම කියන වචනට අර්ථයක් එකතු කරන්න ඒ මොහොතේ උපදින හැඟීම සමග ඇලීම, මුලාව, ගැටීම මුලාව කියන දෙක ගන්නවයි කියලා. ඇලෙනවා හොඳයි කියලා ඉතුරු කරනවා. ගැටෙනවා එපයි කියලා ප්‍රතික්ෂේප කරනවා. දෙකේදීම ඔබට නොදන්නා පරිදි නිදහසේ තීරණ ගන්න පුළුවන් හැකියාව, අවංකව තීරණය ගන්න පුළුවන් හැකියාව, ඍජුව මුහුණ බලන්න පුළුවන් හැකියාව වෙනකොට එහෙම බලන්න බැරි කුහකකමක්, කැතකමක් චිත්තාභ්‍යන්තරේ රෝපණය වෙනවා. මා ඒකට ඇතැම් විට පැහැදිලි කරලා තිබෙන්නේ දරුවන්ට කැටයක් ගෙනත් දී දිනපතා රුපියල් 10 දුන්නොත් කැටේ බර වෙනවා, අයික්කේ ඉහළ යනවා. මෙන්න මේ වගේ ජීවිතය තුළ මා දකිනවා මේ කැටේට දිනපතා කාසි දෙනවා වගේ මොහොතක් පාසා එන දේවල් මමත්වයෙන් ගන්න මේ චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන් දේශෙන් මෝහෙන් පෝෂණය වෙමින් බඹසරින් ඈතට යනවා. මමත්වයෙන් ගන්න නැවත නැවතත් ඒකෙන් පෙන්නුවේ. එතකොට ඒකෙන් කියවෙන කාරණාව තේරුම් කරගන්න ඕන. මොකද්ද මේ මමත්වෙන් ගැනීම කියන එකේ තේරුම කියන එක. එවිට ඔබට මේ සමාජයේ ජීවත් වෙනකොට ඇති වෙන දෙයාකාර හැඟීමක් පැහැදිලි කරනවා. යම් කාරණා සඳහා ප්‍රීතිශීලීව ඇලීම,
තව කාරණා සමූහයක් සඳහා අප්‍රිය සිලිව ගැටීම. අන්න මේ ඇලීම ගැටීම නම් වූ වැරදි කාරණා දෙකක් ජීවිතය ආක්‍රමණය කරන බව ජීවිතේ ජීවත් වෙන මිනිසා දන්නේ නැහැ. ඒ ඇලීම ගැටීම තුළ තව වචනයක් තියෙනවා මුලාව. අන්න ඒ මුලාවක් තුළ ජීවත් වෙනවා කියන කාරණේ බුදුන් වහන්සේ සමාජයට පැහැදිලි කරලා දෙනවා. ඒ මුලාව විසින් ජීවිතේ දුක්ඛාදායයක් බවට පත් කරනවා සහ ජීවිතාවසානයේ පශ්චාත්තාවයක් කොට හිමි කරලා දෙනවා. නමුත් අමෝගන්තස්ස ජීවිතං කියන එකේ තේරුම මුලා නොවෙන්න. ඔය විදේශීය තැරැව්කරුවෙකුට රට යනවායි කියලා සල්ලි ටිකක් දීලා මුලා වෙන එක. එහෙම නැත්නම් හොරොප්පු ලියන කෙනෙකුට ඔප්පුවක් දෙනවායි කියලා ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ලෝකෝත්තරය කියලා දෙයක් හොයන්න නැතුව ලෞකිකය කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඒක විඳින එක තමයි ලෝකේ තියෙන්නේ කියලා ඒකට සම්පූර්ණ කාලය ධනය සමය කැප කරපුවාම ඒකත් මුලාවක්. අන්න එහෙමයි අපි මේක තේරුම් ගන්න ඕන. එසේනම් බුද් මේක යෝජනා කරනු ලබනවා යෞවනයේදී බවසර හැතරෙන්ට වෙනවා මේ ධනය උපයා ගන්න වෙනවා. ඒ ධනය උපයා ගැනීමේදී චිත්ත අභ්‍යන්තරයෙන් ඉවත් වෙන කාරණා ටිකක් තියෙනවා. අන්නේ ඉවත් වෙන කාරණා තමයි තිබියදී දුක් ගෙනත් දුන්නේ. ඒවා ඉවත් වෙන යනකොට ඔබට දුක් ගෙනත් දෙන කාරණා හිතේ නැති වෙන විට එහෙනම් පසු කාලීනව කොහම වුණත් ධනය තිබුණත් නැතත් නිවසක ඉන්න වුණත් නැතත් පොල්ලත්තක ඉන්න වුණත් නැතත් එහෙම නැත්නම් අර කියන සිහිය කල්පනාව අඩු වුණත් නැතත් ඔහුට ඒවා එකක්වත් විශාල ලෙස බලපාන මානසික වශයෙන් ඇදවැටීමකට බලපාන මෙහෙම වුණාද නේද කියලා පශ්චාත්තාපයට පත් වෙන කාරණයක් බවට පත් වෙන්නේ නැහැ. එසේනම් මේ සමාජයට යෝජනා කළ යුත්තේ කුමක්ද? වයෝවෘද්ධයට භාවයට පත් වී සුදු ඇඳගෙන සිල් සමාදන් වෙන්නේ මේ වෙනුවට තාරුණ්‍යයට පත් වීමත් සමගම ලෝභයේ දේශයේ මොහේ චිත්තඅභ්‍යන්තරය ගත වීමේ ආරම්භය සිදු වෙලා තිබෙනවා. දැන් ඕක බලවත් නොකර ඉන්න පුරුදු වෙන්න කියන එක කියන්න වෙනවා. ඉතින් ඒකට ටිකක් තව එහාට වචන කීපයක් පැහැදිලි කරන්න වෙනවා. මේක නිකම්ම කරන්න බෑ. පුද්ගලයා ආත්ම වශයෙන් අරගෙන ජීවිතේ මව කුසෙන් විහිව් තැන් පටන් මැරෙනකල්ම ඉන්න කෙනෙක් වශයෙන් අරගෙන මේක කරන්න බෑ. ඒ නිසා පුද්ගලයා බෙදලා බලනවා බුදුරජාණන් වහන්සේ. සමහර විට ඔය බෙදීම වෙන්න ඇති ඔය විභජ්‍යවාද කියලා කියන්නේ. පුද්ගලයා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් බෙදීමට වඩා ඇසකරනාසය දිවකය කියලා හයක එකතුවකට වශයෙන් බෙදනවා. බෙදලා එකතු වෙන්නේ මේ හයෙන් ලෝකෙට කියලා පෙන්නනවා. එතකොට එකතුවට වඩා දීලා තිබෙන්නේ හයෙන් ලෝකය හඳුනාගෙන ජීවන ගමන ගෙන යන්න. නමුත් ලෝකය හඳුනාගෙන ගෙන යතු ජීවන ගමන Tamanට කැමති පරිදි මේ වයින් ලෝකෙත් එක්කලා ඇලීමක් ඇති කරගන්නවා. එතකොට ඒක විකෘති වූ නැත්නම් ස්වභාවික සීමාව ඉක්මවා දෙයක් වශයෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම කියලා ඒ කාම කියන වචනේ කැමති කියන අර්ථයට එහා ගිය ඇලෙන ගැටෙන අර්ථයකින් අරගෙන. එවිට කාම උපාදාන, දිට්ඨි උපාදාන, ආත්ම උපාදාන, සීලබ්බත උපාදාන කියලා අනර උපාදාන කියන වචන යටතේදී මුලාවකට අහු වීමක් සිදු වෙනවා. මෙන්න මේ වරද මිනිස් ජීවිතය තුළ සිදුවෙමින් පවතින බව සහ ඒ කරුණ අනුව ඔහුගේ ජීවිතයේ ප්‍රස්ථාරයක් කොට නැගුවොත් ක්‍රමයෙන් දුක් සංඛ්‍යාව ඉහළ යන බව. ප්‍රස්ථාර ගණන් ක්‍රමයේ කාලේ තිබුණ නැති නිසා තථාගතයන් වහන්සේ විසාකාවට වෙනත් ක්‍රමෙන් ඒක වදාරලා තිබුණා. යේ සංකෝ විසාකේ සතං ප්‍රියාණි සතන්තේ සම්දුක්ඛානි. ජීවත් වෙන්න ගිහින් යමෙක් යම් කරුණු සමග ඇලෙනවා. කරුණු 100ක් හදාගත්තොත් ඒ 100 නිසාම ඔහුට පශ්චාත්තාපේ නැත්තම් දුක ගෙනත් දෙනවයි කියලා. එසේනම් රැකියාවක් කොට මුදල් උපයාගෙන ඇඳුමක් ඇඳගෙන මව්පියන් පෝෂණය කරන දරුවන් ජීවත් කරගෙන ගත කරන ජීවිතය තුළ ඊට එහා ඇතුළත ආගමික ජීවිතය කියන එකේ වෙනත් වැඩක් තියෙනවා.
සමාජය දකින මල් පහන් පූජා කිරීමට එහා ගිය ආගමික ජීවිතයක්. ඒවා ආගමික නොවනවා නෙවෙයි, ඒවා ආමිෂමය ස්වභාවයට අයිති. නමුත් නිරාමිෂමය පැත්තේ තවත් කරුණක් තිබෙනවා. ජීවිතය තුළ කළ මනා කරණය කරගන්න. එමයි ඒක ගැලපෙන්නේ කළමනාකරණය කියලා කිව්වට කළ යුත්ත මනාව කොට ගැනීමට කළ මනාකරණය. අන්න ඒකෙදී තථාගතයන් වහන්සේ මිනිස්වාට හඳුන්වා දෙනවා ආපහු යන පාරක්. මිනිසා ජීවත් වෙමින් ඉන්නවා යන පැත්තට යන පාරක. තථාගතයන් වහන්සේ ওই පාරේ ගියොත් ලොකු බොරුවලකට තමයි වැටෙන්නේ. මෙන්න මේ පාරේ යන්න කියලා වෙන පාරක් පෙන්වලා දෙනවා. ඒ බුදුන් වහන්සේ වදාළ පරිදි ජීවන ගමන සකස් කරගන්න එකට තමයි මම දකින්නේ ගිහියෝ පැවිදි ස්ත්‍රියෝ පුරුෂ බෞද්ධයෙක් වෙනවා. එහෙමත් නැත්නම් තෙරුවන් සරණ යනවා කියන වචනේ. එවිට ඔබ තෙරුවන් සරණ ගිය තැනට මේක ගෙනියන්න එපා සරල කරලා. මේ ගත වෙන්න ගියාම චිත්තාභ්‍යන්තරයේ ඇතිවෙනා වූ ලෝභය, දේශය, මොහේ බලවත් වීම පාලනය කරගන්න තමයි තෙරුවන් සරණ ඕනකමක් තිබෙන්නේ. නැත්නම් මේ උත්සන්න වෙන්නා වූ හැඟීම් චිත්තාභ්‍යන්තරයෙන් උදුරා දමන්නට ගලවා දාන්න තමයි තෙරුවන් සරණ අවශ්‍ය වෙන්නේ. එමත් නැත්නම් වැඩිම කියන වචනය යටතේදී මෙතෙක් අපි කරපු කරුණු පැහැදිලි කිරීම වලට අනුව සහෝදරත්වයේ බිඳ වැටෙන්නේ, යුග දිවිවල සම්බන්ධතා බිඳ වැටෙන්නේ, මේ මිනිසුන් අතර ඈත්වීම ඇතිවන්නේ මේ ලෝභ දේශ මොහයන් නම් වූ දේවල්වත් වීම තුල බව තථාගතයන් වහන්සේගේ පැහැදිලි කිරීමයි. එහෙනම් ඒක අන්න බඹසර යනු මේකෙන් ඉවත් වෙන මාර්ගය හැතරන එක. තේරුම් ගන්න. ඒක වැඩි නොවන ආකාරයෙන් ජීවත් වෙන එක තමයි මේ බඹසර කියලා පෙන්නන්නේ. ඒකෝර ඒ සඳහා ඒවට එකතු නොවන, ඒවා බලවත් නොවන මාර්ගයකට යන්නට දැනුවත් වෙන්න ඕන සමාජයේ. අනර සාමාන්‍ය අධ්‍යාපනය තුළ කෙනෙකුට ඒක පිළිබඳ දැනුවත් වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා වුන් ඒවා භාවිතා කරන්නන් බවට පත් වෙලා ඒවා භාවිතා කිරීම තුළින් ඔවුන්ගේ සම්බන්ධතා පළුදු කරගෙන ජීවිතේ දුක් ආගාදයක් බවට පත් කරනු ලබනවා. මේක වළක්වා ගැනීම සඳහා තථාගතයන් වහන්සේ අපි පිළිබඳව ගැඹුරින් පැහැදිලි කරමින් මේ දෙආකාරයක සිදුවීමක් ඔබ ළඟ සිදු වෙන බව පැහැදිලි කරනවා. ඒක අපි විවිධ ධර්ම න්‍යාය ඔස්සේ පැහැදිලි කරනවා. අපි අද ගනිමු එක පැත්තක් අරගෙන ඒක එක පැත්තකට ගන්නවා මේ ඔහු සංස්කාර නම් වූ ධර්මතාවයක් නිත්‍ය සුඛාත්ම නම් වූ මුලාවක් තුළ පැටලී ඉන්නවායි කියලා. එහෙමයි අපට එතනින් ගන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ ගමන් මගේ ඔහු යමින් ඉන්නවා, ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් චිත්තාභ්‍යන්තරයේ කෙලෙසමින් තියෙනවායි කියන එක. ඒක වළක්වා ගන්න මාර්ගය ආරම්භ කරගෙන ඒවා ඉතුරු නැතුව අවසන් කරනකොට බබසර සම්පූර්ණ කරනවායි කියලා කියනවා. එහෙනම් ලෝභ දේශ මොහයන් වැඩමින් ගමන් කරන එක බබසර බෙරීමක් නෙමෙයි, දුකටපත් වෙන එක. ජීවිත අවසානයේ ඊට පස්සේ ඒවා නිසා පශ්චාත්තාපයෙන් ජීවිතය ගත කරන්න සිදු වෙනවා. ඒ බඳු අයට අර පුළුවන් කාලේ කළ කී දේවල් කරනවම දැන් ඒ පිළිබඳව මොහොතක්වත් සතුටක් තියාගන්න බැරි මට්ටමට පරිහානියටපත් වෙලා. ඔය අපේ ධර්මදේශනාවල ඇතැම් විට පැහැදිලි කරනවා පරිලාහ නිරේකේන වචනයක් පාවිච්චි කරමින් ඒක අපි හිතා ගන්න ඕන. නිරන්තරයෙන් උදේ සිට දවල් රැ වෙනතුරු හමු වෙන හැම දෙයක්ම ඇසට කනට නාසයට දිවට කට හමු වෙන හැම දෙයක්ම තුලින් ඔබ උත්පාදනය කරගන්නේ අමනාපය, අකමැත්ත, අප්‍රසාදේ නම් එහෙනම් ඔබ සතුටින් නැහැ. ඒ උත්පාදනය කරගන්නේ බාහිර ලෝකෙ තිබෙන දෙයක් නෙමෙයි. Taman චිත්තාභ්‍යන්තරයේ තියෙන දේ උත්පාදනය කරගන්නේ. ඒ නිසා මම දකින්නේ බඹසර හැසිරීම කියන්නේ ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් හිත හිස් කිරීම. එවිට ඒකේ ධනෙ කියන්නේ තාපහු අර සද්ධා, සීල, බෞසුත, ත්‍යාග, අතහැරීම, ප්‍රඥා. ඒවත් බැලුවහම චිත්තාභ්‍යන් සද්ධා කියන එකේ තේරුම සාමාන්‍යයෙන් බෝධියක් දැක්කහම නැගිටලා වදින එකට වඩා තෙරුවන් පිළිබඳ පැහැදිලිම කියන එක ඒක ඉදිරි ගමනට හේතු වෙනවා. සීලය කියන එක ශික්ෂාපද ඉක්මවා යමින් අරිකන්ත සීල කියන වචනයක් සඳහන් වෙනවා. ඒ මොහොතේ එන දේවල් වලට එකතු නොවීමෙන්
තියෙන ශික්ෂාපදයක්. එතකොට ඒ පිළිබඳව ඉගෙනීමේදී පුද්ගලයා වෙනුවට පංචස්කන්ධ ධර්මතාවයක් තුල කරුණු හදෑරීම තුළින් අසුත පුතග්ජන භාවය තුළ පංචස්කන්ධ ආත්මනං වූ වැරදක් තුළ මේ අබ්‍රහ්මචර්යාව සිදු වෙන බව සහ පංචස්කන්ධ නම් වූ ධර්මතාවයේ දැනුවත් වීම තුළින් සුත භාවයක් ලැබෙන බව. ඒ සුත භාවයේදී ලෝභය දේශය මොහය අතහරින්න පුළුවන් නේද තමයි ත්‍යාග කියන්නේ. ත්‍යාග කියන එකේ තේරුම අතහැරීම කියන එක. අද යමක් දෙනවා වුණාට ඉතින් අතහරින්න තියෙන්නේ ඔය වනේ. එතකොට මෙන්න මේවා හැකියාව ලැබෙන එක දැනවත් වීමක්. ඒ වගේම ඒක තුළින් ලැබෙනා වූ ප්‍රඥාසක් පහළ වෙනවා මේ අරමුණට එකතු වීමෙන් බලවත් වෙන එක සමග වගේම අරමුණට එකතු නොවීම තුළින් බලවත් තුන ටිකත් අයින් කරන අලුතෙන් බලවත් නොවි වෙනත් මාවකදී යන්න පුළුවන් නේද කියන කාරණාව. එතකොට මෙන්න මේ කාරණා කෙනෙකුගේ ජීවිතය තුළ තමන් ලබන අධ්‍යාපනයේ රැකියාවට වගකීම් වලට පරිබාහිරව සැමෝම ලබා ගත යුතු දෙයක්. සාමාන්‍යයෙන් අපි මේ එක එක්කෙනාට අයිති පන්ති තියෙනවා. නමුත් ඇතුළත් වීමේදී හැමෝටම ටිකට්ටුවක් ඕන වෙනවා යම් කිසි දෙයකට. අන්න ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ කරුණ පැහැදිලි කිරීමෙන් හැමදෙනාම ලබාගත දෙයක් බවට පත් වෙන්න ඕන. නමුත් සමාජයේ ඒ බඳු උපකල්පනයක ඇති බවක් දකින්නේ නැහැ අපි. හැමදෙනාටම සහනය සඳහා තථාගතයන් වහන්සේ වදාළ පරිදි ලෝකය දකින්න. එතකොට ඒ තුළ පවතිනවා අර ඇලීම මුලාව ගැටීම මුලාව බලවත් වෙන ප්‍රතිපදාව වෙනුවට ඒවා ඡය කරගනිමින් යන ප්‍රතිපදාව. මම නම් දකින්නේ ඒක තමයි බ්‍රහ්මචර්යාව. සාසන බ්‍රහ්මචර්යාව ඔක්කොටම. මන්දයත් නිබ්බානං පදයට පවතිනා වූ අර්ථ විග්‍රහය තුළ පවතිනවා ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය. අනේ ඡය ප්‍රතිපදාවට යන්න පටන් ගන්න ඕන තේරෙන කාලේ ඉඳලා කියන එක තමයි ඔය යෞවනයේදීම මම තරහ හැදෙන්න ඕන කියලා කියන්නේ. ඉතින් ඒ පිළිබඳව වත්මන් සමාජයට තිබෙන්නා වූ අනාබෝධයේ තරම සාමාන්‍යයෙන් අපි හැදුනට සමාජය තුළ අපි දකිනවා. ඔවුන්ට ඒ බඳු තමා හික්මවා ගැනීම සඳහා සතිමත් කාලයක ගත යුතුයි කියන එක පිළිබඳ අවබෝධයක් ඇත්තේ නැහැ. ඔවුන් ඒ සඳහා ඒවා එහෙමම තිබියදී වෙනත් විකල්ප මාර්ගයක් වශයෙන් පුණ්‍ය මාර්ගය තමයි භාවිතා කරන්න පුරුදු වෙන්නේ. පුණ්‍ය මාර්ගයේ ලෞකික වශයෙන් සැප ලබා දෙන්නට අවශ්‍ය හේතු ඉතුරු වුණාට අර ලෝභය දේශය මොහය බලවත් වීම නම් වූ ක්‍රියාවලිය අඩුවක් සහ වැඩියක් සහිතව පාපකාරයාගේ සහ පුණ්‍යකාමියාගේ පෘථග්ජනයාගේ දෙපැත්තෙන්ම බලවත් වෙනවා. ඒ නිසා මේකේ පවතින මේ සංකලනය වීම කලවම් වීම තුළ තෝරා ගන්න බැරි වෙන එක කලවම ඇරලා පැහැදිලිව තේරුම් ගන්න ඕන. බුදු සමයෙන් පෙන්වන හදන්නේ මේ පුණ්‍ය මාර්ගයක්ද නැත්නම් මේ ජීවිතය තුළම ලෝභය දේශය මොහය බලවත් කරන මාර්ගය වෙනුවට ඡය කර ගන්න මාර්ගය කියන එක. ඒක හදාarලා ඉගෙන ගන්න ඕන. ඊතරම් පසුව ඉගෙන ගත්තයින් පසුව උන්වහන්සේ පවරුන් ලබනවා ඔබ සතියෙන් කටයුතු කරනවා නම් ඔබට මේ පාරේ යන්න පුළුවන් කමක් තියෙනවා කියන එක. එතකොට අන්නේ කරුණ වටහා ගන්නට අවශ්‍ය අවබෝධයක් දරුවන්ට ඒ දරුකම ඉවත් වී යන විට පාසල් අධ්‍යාපනයේ මූලිකවකින් ඉවත් වී යන විට ප්‍රමාණවත් අවබෝධයක් ලැබිලා තිබෙන්න වෙනවා. එතකොට එය මා දකින්නේ පහම විශාල අති ඉතිහාසයක් අවුරුදු 500ක 2500ක ඉතිහාසයක් හැදෑරීම වගේ ලොකු දෙයක්ුත් නෙමෙයි. තමා පිළිබඳ හැදෑරීම. තමා පිළිබඳ හැදෑරීමේදී තමා නැත්නම් මම යන්නට කයකට වඩා එහා ගිය හැඟීමකට වහල් වීමක් කියන අර්ථය සපයා තිබෙන බව ඔබට තේරෙවි. එතකොට ඒ මොහොතේ එන හැඟීමට අගය එකතු කිරීම තුළින් මමත්වෙන් ගැනීම කියන අර්ථය තුළ තමයි මේ පරිහානිය ආරම්භ වෙන්නේ කියන එක තේරෙවි. ඒක සාමාන්‍ය සමාජයේ පවතින අහංකාර කියන පදේනොත් නමුත් අහංකාර කියන පදේ පාවිච්චි කරන් ටිකක් උඩව ආඩම්බර කියන අර්ථයට නමුත් පාලි අර්ථය ගත් කල හිතරෙන ඕනෑම දෙයක් සමග එකතු වීමට මම කොට ගැනීම හෙවත් අහංකාරය කියලා කියනවා. එතකොට එහෙමනම් ලෝභයෙන් අහංකාර වෙන්නේ, ද්වේෂයෙන් අහංකාර වෙන්නේ. එතකොට ඒ අහංකාරයට ලෝභය මම වීම, ද්වේෂය මම වීම කියලා කියනවා. ඉතින් මෙන්න මේ
ධනය තිබුණත් හැඩරුව තිබුණත් අනිකුත් සම්පත්තියෙන් තිබුණත් මෙන්න මේ ඇතුළත මේ ලක්ෂණ වැඩි දියුණු වෙන විට ඔවුන්ට එක වහලක් යට ඒක නිවසක අර එක බත්පත බෙදාගෙන ඉන්න පුළුවන් හැකියාව වෙනුවට ඒ වෙනුවට නොමනාපයක් වර්ධනය වෙමින් ඔවුන්ව ටිකින් ටික ඈත් කරනු ලබනවා කයෙන් නොව හදවතින්. මේක විශාල හානියක් සමාජයට සිදු වෙන. මේක විශාල පාඩුවක් වෙනසත් සමාජයට සිදු වෙන. මේක විශාල අපරාධයක් සහෝදරත්වයට සිදු වෙන්නා වූ. ඒ වගේම දිව්‍ය අතිතරෙක් සුන්දරව ජීවිත ගත කරන්න එකතු වෙනාට සිදු වෙන්නා විශාල හානියක්. නමුත් ඒක Taman තේරුම් ගන්නව ඇරුණාම ඒකට බාහිර ලෝක පිළියම් නැහැ. මා දකින්නේ ජීවිතය අගට ගියාපුවම මේ දේවල් කරගන්න බැරිම පළු ඇති වෙන්නා වූ තැවීමට තමයි පශ්චාත්තාපය කියන්නේ. ඒ ලෝභය දේශයේ මේ බලවත්කම තුල සංස්කරණකමක් නැතුව ජීවත් වෙන්න සිදු වෙන එක. ඒ නිසා ජීවිතය තුළ සුන්දරත්වයක් විඳින්නට ජීවිතය ඇතුළත හිස් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒක ඇම්බීම් මැදුම් පැළඳුම් ගෙවල් දොරවල් නෙවෙයි. ඒ මේ කතා කරපු පරිදි චිත්තාභ්‍යන්තරයේ අපිරිසුදු වෙන එක වළක්වා ගන්න ජීවිතයකට ප්‍රවිෂ්ඨ වෙන්න වෙනවා හැකි ඉක්මනින්. ඒක තමයි ජීවන මඟ කියලා කියන්නේ. 15 පටන් අරන් 20 පටන් අරන් 30 පටන් අරන් තම තමන් ගත කරන ජීවිතවල ස්ත්‍රී පුරුෂ කිහිපයදී වේදෙන්තරව මේ සමාජයේ පාවිච්චි කරන ලෝභයට දේශයට මොහයට එකතු වී ප්‍රශ්න විසඳ ගන්නට යන ගමන නැත්නම් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් පරිගැනීමෙන් යන ගමනට ආයිබුවන් කියන්න වෙනවා. එහෙම තමයි ජීවිත අවසානයේට ඔබට විශාල දුක් හන්දරාවක් ගෙනත් දෙන්නේ. ඉතින් මේ මම කතා කරන වචනට ඊට පස්සේ පාලිය වෙන විදිහකට තියෙනවා. ඒ පාලි වචන පාවිච්චි නොකරයි මම මේ කතා කරන්නේ. ඉතින් ඒ තත්වයන් සමාජයට හුරු කරන්න වෙනවා. විශේෂයෙන් යෞවනත්වයේ ඉක්මවා යන්ට පෙරම පාසල් ඉගෙන ගන්නා පාසලෙන් ඉගෙන ගන්නා බුදුදහමට අමත පරිබාහිරව තමා පිළිබඳ හදාරීමක් තුළින් Tamanගේ අධ්‍යාත්මික පාරිශුද්ධත්වයේ පරිස්සම් කරගෙන ඒ කැත කරගන්න නැතුව ඒ කිලිටි කරගන්න නැතුව ජීවත් වෙන ආකාරය. එතකොට මේ සඳහා උදව් වෙන කරුණු එකයි නැත්නම් දෙකයි තිබෙන්නේ. වැරදි පාරට ප්‍රමාදය කියනවා නිවැරදි පාරට අප්‍රමාදය කියනවා. වැරදි පාරට අයෝනිසෝ මනසිකාරය කියනවා නිවැරදි පාරට යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. නිවැරදි පාරට පංචස්කන්ධය අනිදුක්ඛානාත් වශයෙන් බැලීම කියනවා. වැරදි පාරට පංචස්කන්ධය නිත්සුකාත් වශයෙන් ගැනීම කියලා කියනවා. ඔය වදන් වලින් පෙන්වන දෙපැත්තේ මාර්ගය කෙනෙක් තේරුම් ගන්නවා නම් ඊට පස්සේ ජීවත් වෙන්න උපන් මිනිසාට සැප ලබන්න උපන් මිනිසාට ඒ ලබාගත් සැප ලබා දීම සඳහා බුදුරජාණන් වහන්සේ ලෝකයක් සමග ඇලීමෙන් ගැටීමෙන් හදාගන්නා වූ ප්‍රශ්න කිසිවක් හදාගන්න නැති ජීවිතයක් ලබා දෙනවා. දැන් අර වචනේ ගන්නකො ඒ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේසං දුක්ඛානි. ඒකේ පෙන්වන්නේ ඇලෙන කරුණු 100ක් තියෙනවා නම් දුක් 100යි. අන්නේ සංඛ්‍යාව වැඩි කරගනිමින් යන එක තමයි මේ අබ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. නමුත් ඒකෙම පෙන්වනවා එකක්වත් නැති වූ විට දුක් එකක්වත් නැත. අන්නේ 100 හෝ 20 හෝ ආපහු අයින් කරගෙන යන මාර්ග තමයි භවතර හැතරීම කියලා කියන්නේ. ඒ අයින් කරගෙන යන මාර්ගයට තමයි අනිදුක්ඛානාත් වශයෙන් බැලීම කියලා කියන්නේ හෝ ඔබ දන්න භාෂාවෙන් අතහැරීම කියලා කියන්නේ හරි. ඉතින් මෙය තමන්ට පැවරෙන තමන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් වශයෙන් තමයි තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන්නේ. මම දන්නවා මට මතකයි අත්තහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගම පිහිට වෙන කවුද පිහිට වෙන්නේ? ඔය තමන්ට තමන්ගේ පිහිටයි කියන්නේ තමන් ඔය වැඩි දියුණු කරගන්න එක වෙනකොට අතහැරීමට තමන්ම උත්සාහ කරන්න ඕන කියන කාරණාව. වැඩි දියුණු කරගන්නෙත් තමන් ඒ නිසා දුකටපත් වන්නෙත් තමන් වැඩි දියුණු කර ගැනීම අත්හිටවා තිබුණ ටික ෂෙයා කරගන්න පුළුවන් වෙන්නේ තමන්ටමයි. මේ කරුණ තුලින් පැහැදිලි කරගන්න මෙය හැමදෙනා සඳහාම යෝජිත ජීවන ප්‍රතිපදාවක් කියන එක. එහෙම නැතුව වෙනම ඇඳුමක් ඇඳගත් අයට වෙනම තැනකට ගිය අයට සීමිත සංඛ්‍යාවකට දීප එකක් කියලා පෙන්වන්න හිතන්න එපා මේක. මේ පිළිබඳව තේරුම් ගත්ත පුද්ගලයාට ජීවිතය තුළ Taman හොයන්නා වූ සැනසීම ලැබෙන බව. නැත්නම් අර ජීවිත අවසානයේදී මේ ඊතලයට වුණ දේ නෙවෙන්නේ. දැන් ඊතලයට වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. නැගිටලා යන්නත් බෑ. කාගෙන් උදව් ඉල්ලන්නත් බෑ. දිරා යන්නේ කරුණාම කරන්න දෙයක් නැහැ. ඒ පෙන්වන්නේ අර ජීවිත අවසානයේට ළඟා වුණාම පශ්චාත්තාපයෙන් අකමැත්තෙන් ඒ දුක්සහගත මනසින් පරලෝ යන්න සිදුවෙන හානිය. නමුත් මේ தත්වයන් හදාගන්න පුළුවන් නම්
අග දක්වාම යන විට පරලෝ යාම වෙනුවට පරලෝ නොයාම කියන තැන දක්වාමත් මේක දියුණු කරන්න පුළුවන්කමක් තිබෙනවා. අන්නේ පරලෝ නොයන තැනට යාමේදී ඔබට මේ ලෝභ දේශ මොහ ඡය වෙනකොට ලැබෙනා වූ කවුරුත් පිරිනමන පදවිතාන්තර නොවනාට මාර්ගය ගැනීම තුළින් ලැබෙනා වූ ඵල කියන අර්ථයකින් මේ සත්‍ය සාක්ෂාත් වෙන ආකාරයේ මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ වෙන නිවීම කියලා පෙන්වලා තිබෙනවා. අන්න ඒ මාර්ගඵල හැසිරී ආදාළ පාරේ හැසිරීම බඹසර හැටියටත් නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරීම බඹසර හැටියටත් මාර්ගඵල පිළිවෙලින් ලැබෙන නිවීම ප්‍රතිඵලයේ හැටියටත් ත්‍රිපිටකයේ තිබෙනවානේ. අපිට අවශ්‍ය වෙන්නේ මේ සමාජයට බහුතරයකට අන්න ඒ බඳු එදිනෙදා ජීවිතයට ප්‍රායෝගිකව අනුගමනය කළ හැකි බුදු සමයක්. ඒ තුළ මිනිසාට වෙනස් වෙන්න පුළුවන්කමක් තියෙනවා සහ මිනිසා බොහෝ විට අවංක කෙනෙක් බවට පත් වෙනවා. සමාජයට හිරිහැර නොකරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. බොරු කරන පුද්ගලයෙක් වෙනුවට බොරු නොකරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. අන්න ඒ විදිහට ඔහුගෙන් නිකුත් වෙන හැම ක්‍රියාවක්ම සමාජ හිතකර වෙනවා. දැන් වර්තමානයේ තුල මෙන්න මේ සමාජ හිතකර වෙනුවට රජයට හෝ නීතියට හෝ අධිකරණයට හෝ මව්පියන්ට හෝ තවත් කාටවත් බොරු කරමින් ආත්මාර්ථය පෝසත් කරන්නා වූ ප්‍රතිපදාවකනේ බහුතරයක් ගමන් කරන්නේ. එතකොට ඒකට ඉතින් බ්‍රහ්මචර්යාව කියන්න බෑ. ඒකට කියන්න තිබෙන්නේ අබ්‍රහ්මචර්යා කියලා. ඒ නිසා Tamanට මේවායේ පසුකාලීන පශ්චාත්තාපය වගේම ජීවිතෙන් එහා පැත්තටත් ඒ පශ්චාත්තාපය සහිත මනසෙන් තමයි යන්න වෙන්නේ. නමුත් මනස බර සැහැල්ලු කරගත්තොත් ඊට පස්සේ මුහුණ දෙන්න සිදුවන අභියෝග පවා වලට පවා සැලෙන්නේ නැතුව ඉන්න සහ සිදුවෙන ඕනෑම සිද්ධියකදී අන්තිම මොහොත වෙනකොට ජීවිතයේ සිදුවෙන ඕනෑම ඉරණමකදී ඇයි මට මෙහෙම වුනේ කියලා උඩඟු වෙන්නට හෝ නොවෙන්න පශ්චාත්තාප වෙන්න නොවෙන්න මොකම කාරණයක්වත් ඉතුරු වෙන්නේ නැති සංසුන් ස්වභාවයකට යන්න පුළුවන්කමක් තිබෙනවා මේ ප්‍රතිඵල. ඉතින් ඒ නිසා මේ ගාථාවලින් පෙන්වන්නේ මහලු බවට පත් වෙලා සිල් රකිමින් අනාගත නිවනක් මැරෙලන වල නිවනක් හොයන වෙනුවට ලබාගත් ජීවිතය තුළම ජීවන ගමනේ අද්දී ලෝභය දේශය මොහය බලවත් කරගන්න නැතුව බලවත් කර ගැනීම වෙනුවට සේවන ප්‍රතිපදාවක් ඉගෙනගෙන ඒ මාර්ගයේ යන්න කියන එක. බලවත් වෙනවා වගේම සේවීමකුත් සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක බලවත් වෙන මාර්ගය බ්‍රහ්මචාරියාව වශයෙන්ොත් සේවන මාර්ගයේ බමතර හැතරීම වශයෙන්ොත් පැහැදිලි කරලා තිබෙනවා. මිනිසාට කරන්න පුළුවන් දෙයක් වශයෙන් තමයි මේව දකින්නේ මම. නමුත් ඒ සඳහා වීරියක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඕනකමක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඒ ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව උත්තරීතර ප්‍රතිඵලය පිළිබඳව කිසියම් අපේක්ෂාවක් කැමැත්තක් එහෙම නැත්නම් ඒ පිළිබඳ ඉඟියක් ලැබිලා තියෙන්න වෙනවා. ඉතින් මේ බඳු තත්වයකට පත් වන මිනිසෙකුට මෙබඳු දෙයක් හමුවීම තුළ මිනිසත් බව ලබා බුද්ධෝත්පාදයක් තුළ සදහම් හමුවීම තුළ යා යුතු තවත් ගමනක් මේක. ලෞකික ගමන වෙනුවට ලෝකෝත්තර අභිවෘද්ධි කරා යන ගමන වශයෙන්ුත් අපිට මේක නම් කරන්න පුළුවනි. එබැවින් මේ ගාථාවල සඳහන් කරුණ මහලු වෙන කල්ලිනේ නැතුව තාරුණ්‍යයේදීම අදාළ කරුණු තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවට පත් වෙමින් ලබාගත් ජීවිතයේ ඔබ හොයන්නා වූ සැනසුමට වඩා සුන්දරතර වූ සැනසුමකට පත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපයෝගී කර ගන්නා ලෙස මාත් මතක් කරමින් මේ ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා සදැහැති සදායකත්වය දරනු ලබන්නේ මාතර මුලපියන මාර මණ්ඩිය පදිංචි ආර්.එල්. ජයන්ති මහත්මිය ඇතුළු පවුලේ සැමත්. දෙයන්දර අතපත්තු කන්ද පදිංචි ආර්.එල්. කුලතුංග මහතා සහ ආර්.එල්. කරුණාවති මෙනවිය ඇතුළු පවුලේ සැමත්. ඇඹිලිපිටිය සෙවණගල පදිංචි ආර්.එල්. සන්ධ්‍යා මහත්මිය ඇතුළු පවුලේ සැමත් වෙසෙනි. එතකොට පවුල් කීපයක සමදායකත්වයක් ලබා තිබෙනවා. උන් සියලු දෙනා එකම පවුලක් වගේනුත් අපිට පෙනෙනවා. අරමුණු අතර අතපත්තු කන්දේ පදිංචිව සිට 2014 දෙසැම්බර් මාස 17 වන දින අභාවයට පත්වන්නට අවුරුදු 7ක් සම්පෙරෙන රණසිංහ ලියනගේ බ්‍රම්පි පියාණන්ටත් 2019 ජනවාරි මාස 27 වන දින අභාවයට පත්ව අවුරුදු 3ක් සපිරෙන ඒ විජයතුංග මෑණියන්ට මෙම උතුම් ධර්ම දාණයෙන් රැස්වෙන මහා කුසල සම්භාරයෙන් තව තවත් කරගන්නා ලද කුසලයක් මෙන් අනුමෝදන්ව භවගාමීව සසර කෙටි වී ඊටමත් ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්නට වුන් මූලිකත්වයේ දී තිබෙනවා.
එසේම මාරමණ්ඩිය ලිපිනේ පදිංචිව සිට අවුරුදු 8කට පෙර අභාවයට පත් ලෝරා වීරසිංහ මෑණියන්ට අවුරුදු 5කට පෙර අභාවයට පත් ජී.ජී. පියසේන පියාණන්ට තෙමසකට පෙර අභාවයට පත් ජී.ජී. තිලකසිරි සොයුරාට තිස්ස මාගම පදිංචිව සිට අවුරුදු 2කට පෙර අභාවයට පත් සාමවෙනසුරු ඩී ඒකනායක පියාණන්ට ඇඹිලිපිටිය සෙවණගල පදිංචිව සිට අවුරුදු 6කට පෙර අභාවයට පත් හදිසි මරණ පරීක්ෂක LHM පියදාස පියාණන්ට අවුරුදු 14කට පෙර අභාවයට පත් KL ප්‍රේමාවතී මෑණියන්ට අවුරුදු 25කට පෙර අභාවයට පත් LHM රංජිත් සොයුරා ඇතුළු නමින් මිය පරලෝකීය වර්ග පරම්පරාගත සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිවනින් සැනසීම සහ නැසීමට මෙම උතුම් ධර්ම දානින් ජනිත වන්නා වූ කුසල බලය උපනිශ්චය වේවා. එසේම සුජීවත්ව සිටින සොයුරුයන් දූ දරුවන් මොණබුරු මිනිමිරියන්ට උතුම් ධර්ම දානමේ කුසලයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට මංපෙත් උදා වේවා. ධර්ම ශ්‍රවණය කරන්නා වූ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාම මේ ගෞතම බුදු සසුන තුළම නිවනින්ම සැනසෙත්වා. ශ්‍රී සද්ධර්මයේ දේශනා කරමින් චතුස්සත්‍ය අවබෝධයේ ලෝකයට සත්වයාට මඟ පෙන්වන වන්දනීය පූජනීය මහ සංඝරුවනටද ධර්ම දානමේ පුණ්‍ය ශක්ති බලයෙන් නිවනින්ම සැනසේවා. ඒ වගේම ඔබ හැමදෙනාටමත් මේ බඹසර කියන වචනයට අදාළ කරුණ තේරුම් ගැනීම තුළින් යහාත්ම වශයෙන්ම මේ සැනසීමටපත් වෙන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු ආසනාව වේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේ එබැවින් ඔබ පැතු යහපත් පැතුම් සපිරිය යුතු අතර ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය තුළ ලබා ගන්නා අවබෝධය චිත්තාභ්‍යන්තරයේ හිස් කර ගැනීම තුළින් ඒ තුළින් නිවන් සුවයෙන් ජීවිතේ පුරවා ගන්නට ලැබේවායි කියලා අපිත් ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දෙනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං